හරි අපි 11 වෙනි එක කතා කරමු. වෙලෙන්දෙක් අයිතම 3ක ඇසුරුමක් රුපියල් 75කට විකුණයි. ඇසුරුමෙහි කෝප්පයක් A හා පීරිසියක් B අඩංගු වේ. පාරිභෝගිකයාට තුන්වෙනි අයිතමය ලෙස පිගානක් C හෝ දීසියක් D තෝරාගත හැකියි. ඉහත සංසිද්ධිය නිරූපණය කරනු ලබන බූලීය ප්‍රකාශනය පහත සඳහන් ඒවා අතුරෙන් කුමක්ද? එතකොට මම පෙන්නන්නම් මේක ලියලා වෙලෙන්දෙක් අයිටම 3ක ඇසුරුමක් රුපියල් 75කට විකුණනවා. හරි? අයිටම්ස් 3ක් එකට දාලා ඔය ඕගලන්ට දෙන්නේ මොකද දෙකක් ගත්තොත් එකක් නොමිලේ වගේ කියලා. එතකොට ඒ වගේ මේ එකක් තමයි මෙතනදිත් වෙනව ඇත්තේ. වෙලෙන්දා විකුණනවා වෙලෙන්දා අයිටම 3ක් එක ඇසුරුමකට දාලා රුපියල් 75කට විකුණනවා. හරි? ඒක මොකක් හරි අයිටම් එකක් මේ අයිටම්ස් 3ක් එක ඇසුරුමකට දාලා විකුණනවා. හරි? අයිටම්ස් 3ක් එක ඇසුරුමකට දාලා විකුණනවා රුපියල් 75යි කියලා. මේක රුපියල් 75. ඔයගලන්ට තියෙන ප්ලාස්ටික් කඩවල වල මේ මොනවා හරි වලු දෙකක් එකට දෙනවා. ඒත් එක්කම තව එකක් නොමිලේ. ඔය වගේ කියන්නේ නේ. ඒ වගේ මෙතනත් කරන්නේ වෙලෙන්දේ අයිටම 3ක් ඇසුරුමක් 3ක ඇසුරුමක් රුපියල් 75කට විකුණනවා. ඇසුරුමෙහි කෝප්පයක් හා පීරිසියක්. කෝප්පෙට කියන්නේ A හා B. කෝප්පයක් හා පීරිසියක් අඩංගු වේ. කෝප්පයක් හා පීරිසියක්. ඒ කියන්නේ අනිවාර්යෙන් කෝප්පෙකුයි පීරිසියකුයි තියනවලු නේද? කෝප්පයක් හා පීරිසියක් අඩංගු වේ. ඇතුළත් වෙලා තියෙනවා. A හා B එහෙනම් තියෙනවා. පාරිභෝගිකයාට තුන්වෙනි අයිටමේ ලෙස පිගානක් හෝ දීසියක් තෝරාගත හැකියි. ඔන්න මේ පිගානකුයි දීසියකුයි තියෙනවා. හැබැයි අයිටම්ස් 3යිනේ දෙන්නේ. දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. හරි? මම ගිහිල්ලා මට ඕනේ පිගානක් නම් මොකද්ද? මම තෝරගන්න ඕනේ C. හරි? තව කෙනෙක් යනවා එයාට ඕනේ දීසියක්. එහෙනම් එයාට මොකද ලැබෙන්නේ? A B එක D තමයි එයාට ගන්න පුළුවන්. හරි? දෙකම ගන්න බෑ. C D තිගානකුයි දීසියකුයි කියන දෙකම මේ ඇසුරුම ඇතුළේදී නම් ගන්න බෑ. වෙනම ගන්නවා නම් ගන්න පුළුවන්. ඉතින් මේ ඇසුරුමේදී ගන්න බෑ. මොකද එක ඇසුරුමකට අයිටම 3යි එයා දාලා දෙන්නේ. හරි එහෙනම් වෙන්න පුළුවන් ඔන්න ඔය අවස්ථා දෙක. මෙන්න මේ සංසිද්ධිය කොහොමද නිරූපණය කරන්නේ බූලීය ප්‍රකාශන වලින් කියලා යහන්න. එතකොට පුතේ මේකේ හා හෝ කියන වචන යෙදিলা තියෙනවා. නේද? අන්න ඒවා ඒ විදිහටම භාවිතා කරන්නයි අපිට තියෙන්නේ. එතකොට A හා B කොහොමද A හා B එක ඇතුළම වෙනවා කියලා ලියන්නේ අපි. A හා කියන එකේ වචනේ බූලියන් වචනේ and නේද? A and B. එතකොට C for D නේද? C for D තමයි අපේ ඇතුළේ හම්බ වෙන්නේ. අපි ඒක වෙනම ලියමු. C O for කියන්නේ O D. C
හරි D හරි තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ දෙක සම්බන්ධ වෙන්නේ මොන කාරකයෙන්ද? AB විතරක් අපිට තනියෙන් ගන්න පුළුවන්ද? AB for C. හරි. AB විතරක් අයිතම දෙකක් විතරක් ගන්න බෑ අපිට. මේකෙදි නේ අයිතම තුනම ගන්න ඕනේ. අනිවාර්යෙන් අයිතම තුනක් ගන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් ඕනේ කියන තාර්කික ద్వාරය මොකක්ද? O කියන එක. O කියන එක. O කියන එක නෙමෙයි නේද? මොකද O කියන මේ තාර්කික ద్వාරයේ එකක් හෝ ගන්න පුළුවන්. එකක් හෝ එක වුණොත් ප්‍රතිඵලය එකයි කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි AND එකේ එහෙමද? අනිවාර්යෙන් දෙකම එක වෙන්න ඕනේ. AND කාරකයේදී නැත්නම් AND ගේට් එකේදී අනිවාර්යෙන්ම දෙකම තියෙන්න ඕනේ. එහෙනම් මෙතනදී මේ දෙක ජොයින් කරන්න වෙන්නේ අපිට AND එකේ. ඇයි? AB සහ CD වලින් එකක් ගන්න ඕනේ. AB ගන්න කියනවා අතුනේ අනිවාර්යෙන්ම ඒ නිසා A and B කියලා අපි යොදා ගන්නවා. ඇයි මේ දෙක අනිවාර්යෙන්ම තියෙන නිසා. දෙකම අනිවාර්යෙන් එක වෙන්නේ AND ගේට් එකේදී නේ. ඒ නිසා තමයි A and B කියලා පාවිච්චි කරේ. ඒත් එක්කම මේ මුළු වැටුමේදීම A සහ B ගන්න ඕනේ. ඒත් එක්කම AB සහ C හෝ D වලින් එකක් ගන්න ඕනේ. AB සහ C හෝ D වලින් එකක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. එහෙනම් සහ කියන එක තමයි දෙන්නේ and කියන වචනේ යොදනවා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ A and B and C or D කියන එක. උත්තරේ ගන්න පුළුවන් අපිට මොකද? 3. හරි. A and B කියන එක වරහන් දාලා නැහැ මුල. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක තුන්වෙනි උත්තරේ තමයි ගන්න පුළුවන්. ඊළඟට 12. දී ඇති තාර්කික පරිපථය. දී ඇති තාර්කික පරිපථය සඳහා අවසාන ප්‍රතිදානයේ D හි අගය. දී ඇති තාර්කික පරිපථය ලොජික් සර්කිට් සඳහා අවසාන ප්‍රතිදානයේ D හි අගය 1 වේ නම් පහත දක්වා ඇති දෑ අතුරින් අනුපිළිවෙලින් A, B හා C ආදාන සඳහා ගත හැකි අගයන් වන්නේ කුමක්ද? එතකොට අපිට තාර්කික පරිපථයේ දීලා තියෙන අගයන් දාගන්න වෙනවා. තාර්කික පරිපථයේ මුලින්ම ඇඳ ගන්න. ඔයාලා MCQ එකේදී අදින්න ඕනේ නැහැ. MCQ එකේදීම මාර්ක් කරගෙන කරන්න පුළුවන්. A B C. ඔන්න ඔය විදිහට පරිපථය තියෙන්නේ අපිට කියනවා දී ඇති තාර්කික පරිපථය සඳහා අවසාන ප්‍රතිදානයේ D හි අගය 1 වේ නම් D සමානයි 1යි. හරි? D 1 කියලා දාගන්න.
එකයි නම් ABC සඳහා ගන්න පුළුවන් අගයක්. ඒකෝට මෙතනින් ඔය තියෙන අගයන් දදා බලන්න ඕනේ. අපි පරිපතේ කෙලින්ම පිටිපස්සේ ඉඳන් ඉස්සරහට එන්න. මොකද වෙන්නේ? D මෙතනදී අවසානයේදී එක වෙන්නේ not gate එකකින් ගියාම නේ? එහෙනම් not gate එකකින් මොකක් හරි ආදානයක් ඇතුළු වුණාම එක කියලා ප්‍රතිදානය ලැබෙන්නේ කොයි අවස්ථාවේද? බිඳුව කියලා ආදානයක් ලැබුණොත් තමයි not එකකින් එක කියන එක ප්‍රතිදානය වෙන්නේ නේද? බිඳුව කියොත් not එකකින් එකයි. එක කියොත් not එකකින් බිඳුවයි. නේ? අපි ඉගෙනගෙන තියෙන සත්‍යතාවගුවට අනුව. not ద్వාරයේ සත්‍යතාවගුවට අනුව අන්න ඒක. ඒක ලේසියෙන් තමයි පේන්නන්නේ නැහැ. ගේට් එක. එතකොට එහෙනම් පුතේ මෙතන බිඳුව එන්න ඕන. බිඳුව තමයි එක වෙලා තියෙන්නේ. ඊළඟට මෙතන බිඳුව ලැබෙන්න නම් AND ගේට් එකේදී ප්‍රතිදානයේ බිඳුව වෙන්න ආදාන දෙක මොකද්ද වෙන්න ඕනේ? ආදාන දෙක මොකද වෙන්න ඕනේ? බිඳුව තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නේද? මෙතන බිඳුවයි ආවා. මොකද වෙන්නේ මෙතන? බිඳුව වෙනවා නේ. මේකේ එකයි බිඳුව ආවා. මෙතන බිඳුව වෙනවා. මෙතනදී බිඳුවයි මේක එකයි වුණා. AND ගේට් එකේ ප්‍රතිදානය බිඳුව වෙනවා. එහෙනම් අවස්ථා තුනක් තියෙනවා අපිට නේද? ඒ නිසා ඔන්න පොඩ්ඩක් එතනදී ගැටලු සහගතයි. ඒ නිසා අපි දීලා තියෙන උත්තර දිහා බලමු. පේපර් එකේ දීලා තියෙනවා උත්තර. පළවෙනි උත්තරේ A එකයි B එකයි C එකයි කියන අවස්ථාව. අපි එහෙනම් ඒක දාලා බලමු. දැන් අපිට පිටිපස්සේ ඉඳන් ගෙන්න පුළුවන් දුර අපි ආවා. ඊළඟට ඉස්සරහා ඉඳන් දාලා බලන්න තමයි වෙන්නේ. එතකොට මෙතන D ගැටලුවක් ආව අවස්ථා තුනක් වෙනවා. AND ගේට් එකේ ප්‍රතිදානය බිඳුව වෙනවා. ඒ නිසා අපි ඒක පළවෙනි උත්තර තුන දාලා බලමු. එකයි O ගේට් එකේ කියොත් ප්‍රතිදානය එකයි. එතකොට මෙතන C එක වුණා කියන්නේ මෙතනදී C එකයි නේ. එකයි AND ගේට් එකකින් කියොත් මොකද වෙන්නේ? ප්‍රතිදානය එක වෙනවා අනිවාර්යයෙන්ම නේද? එහෙනම් පළවෙනි එක උත්තරේ විදියට ගන්න බැහැ. එහෙනම් දෙවෙනි උත්තරේ බලන්න. දෙවෙනි උත්තරේ බලන්න. විනාඩියක් දෙන්න මට.
හරි දෙවෙනි උත්තරේ බලමු. A එකයි B බිඳුවයි A එකයි B බිඳුවයි C එකයි. බලන්න 1.0 යනවා ඕගේට් එකකින් ගියාම 1 වෙන්නේ උත්තරේ. ආයමත් C 1 නිසා මොකද වෙන්නේ? AND ගේට් එකකින් ඒ 1 කියන එක ගියොත් අනිවාර්යයෙන්ම 1 කියලා ප්‍රතිදානය ලැබෙන්නේ නේද? එහෙනම් මොකද වෙන්නේ? දෙවෙනි උත්තරේ අපිට ගන්න බැහැ. තුන්වෙනි උත්තරේ බලමු. A බිඳුවයි B එකයි C බිඳුවයි. එතකොට මෙතනදී O ගේට් එකකදී බිඳුවයි එකයි කියන එක කියොත් එකයි මෙතන C බිඳුවයි. එහෙනම් AND ගේට් එකේ එක සහ බිඳුව කියන ආදාන ලැබුණොත් ප්‍රතිදානය වෙන්නේ බිඳුවයි නේද? අන්න ඒ විදිහට අපිට එහෙනම් තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. හරි? ඒකට උත්තරේ වෙන්නේ 3. ඒකට 4ක් ඕනනම් බලන්න. අපේ කාලය මේ ගත වෙන නිසා අපි එහෙම බලන්නේ නැතුව ඉමු. හරි? උත්තරේ ලැබුණානේ. O ගේට් එකකදී ප්‍රතිදානයේ බිඳුව වෙන්නේ එකම එක අවස්ථාවකදී විතරයි. නමුත් AND ගේට් එකකදී ප්‍රතිදානයේ බිඳුව වෙනවා අවස්ථා 3කදී නේ. ඒ නිසා අපිට ගැටලුව පිටිපස්සේ ඉඳන් විසඳ ගන්න බැරි වුණා. ඒ නිසා අපි මොකද කරේ? ඉස්සරහා ඉඳන්ම ආයමත් මේ උත්තර ටික බැලුවා. බලලා අවශ්‍ය උත්තරය ලබා ගත්තා. ඊළඟට 13 වෙනි ගාන 13 වෙනි ප්‍රශ්නය මෙහෙයුම් පද්ධතිය ගැනයි තියෙන්නේ. ඔපරේටින් සිස්ටම් මොකද්ද ප්‍රශ්නය කියලා කියවලා බලලා ඉන්න මුලින්ම. පල්ලෙහා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද? මොකද්ද මේ වගන්ති දෙකෙන් නිවැරදි වගන්තිය වෙන්නේ? අතුරු මුහුණතක් සපයමින් මෙහෙයුම් පද්ධතිය අතුරු මුහුණතක් සපයමින් දෘඩාංග හා පරිශීලකයා අතර ඇති හිදෙස සම්පූර්ණ කරනු ලැබයි. අතුරු මුහුණතක් සපයමින් දෘඩාංග හා පරිශීලකයා අතර හිදෙස සම්පූර්ණ කරනු ලබයි. බලමුකෝ අපි පොඩ්ඩක් බලලා එමු. දැන් මෙහෙයුම් පද්ධතිය වගේ පාඩම් මතකත් නැහැ නේද? මෙහෙයුම් පද්ධතියේ කාර්යභාර තිබ්බනේ. මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය. ඔන්න අවශ්‍යතාවයේ තියෙනවා පරිශීලකයා හා පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරනු ලබන්නේ ලබන මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියයි. එහෙනම් මේ වාක්‍යය මොකද්ද කියලා තියෙන්නේ? අතුරු මුහුණතක් සපයමින් දෘඩාංග හා පරිශීලකයා අතර ඇති හිදැස සම්පූර්ණ කරනු ලැබේ. මොකද්ද මේ හිදැස කියන්නේ? හිදැස කියන එක නේද? කියන්නේ දෙන්නව එකට එකතු කරනවා කියන එක. පරිගණක දෘඩාංගයි පරිශීලකයයි යූසයි අපිවයි පරිගණකයයි එකට එකතු කරන අතුරු මුහුණතක් සපයනවා කියන එකයි කියන්නේ. එහෙනම් පොතේ මුලින්ම මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය කියන එකෙදිත් ඒකමයි කියන්නේ. පරිශීලකයා සහ පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරනු ලබන මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියයි. එහෙනම් මොකද්ද අපිට කියන්න පුළුවන්? නිවැරදි වාක්‍යයක් කියලා ගන්න පුළුවන්. ඊළඟට B සංනිවේදනය හා තොරතුරු වලට ප්‍රවේශය සඳහා පරිශීලකයාට අන්තර්ජාල පහසුකම් සපයා දෙනු ලබයි. සංනිවේදනය හා තොරතුරු වලට ප්‍රවේශය සඳහා ඒ කියන්නේ මොකද්ද? කමියුනිකේෂන් මේ එකිනෙකා හා මේ තොරතුරු හුවමාරු කරගන්නවටයි සංනිවේදනය කියලා කිව්වේ.
එකිනෙකා හා තොරතුරු හුවමාරු කර ගැනීම තමයි අපි sannivedanaya කියලා කිව්වේ. හා තොරතුරු වලට ප්‍රවේශ වීම. ඒ කියන්නේ තොරතුරු හොයන්න, තොරතුරු වලට යනවා, ප්‍රවේශ වෙනවා කියන්නේ කොට හරි යනවා කියන එක නෙනේ. තොරතුරු වලට ප්‍රවේශ වෙන්න, තොරතුරු ලබා ගන්න පරිශීලකයාට අන්තර්ජාල පහසුකම් ලබා දෙනවලු මෙහෙයුම් පද්ධතිය. අන්තර්ජාල පහසුකම් ලබා දෙනවද? නෑ. අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ කවුද? අන්තර්ජාල සේවා සපයන්නෙක් මගෙන් ISP ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් මතක ඇති තුන්වෙනි පාඩමේ තිබුණා මේ අවුරුද්දේනේ. එහෙනම් මෙහෙයුම් පද්ධතිය කියන එක ඒකනම් වැරදි. ඉන්ටර්නෙට් දෙන්නේ නැහැ මෙහෙයුම් පද්ධතියක් දාගත්තා කියලා. ඔයගලන් Windows දාගත්තා කියලා ඔයගලන්ට ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද? බැහැනේ නේද? ඒක අමතරව තව අවශ්‍ය දේවල් තියෙනවා. අන්තර්ජාල විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ කවුද? අන්තර්ජාල සේවා සපයන්නේ. ඔයා මුලින්ම මේ කම්පියුටර් එකක් ගත්තාම ඉන්ටර්නෙට් ගන්න යනකොට කාවද බලන්නේ? ඩයලොග්ද අඩුම මේ මොබිටෙල්ද XLTද ඔය විදිහට ඔයා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් අන්තර්ජාල සේවා සපයන්නේ තමයි හොයන්නේ නේ. හරි ඊට පස්සේ තමයි ඒ අදාළ සේවා සපයන්නෙක්ගෙන් අන්තර්ජාලය ලබා ගන්න. එහෙනම් D කියන එක මෙහෙයුම් පද්ධතිය කියන එක වැරදි. C මෙහෙයුම් පද්ධතිය ගොනු සහ ෆෝල්ඩර් මෙහෙයවීම කරනු ලබයි. ඔව් අනිවාර්යයෙන්. ඔයගොල්ලන්ට ගොනු හා ෆෝල්ඩර පිළිබඳව මේ පාඩමේ අවසානයේදී තිබුණා. නේද? ඒත් එක්කම ගොනු හැසිරවීම කියලා ගොනු කළමනාකරණය කියලා මොකද්ද? හතරවෙනි කාර්ය විදියට මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරයන් කතා කරද්දී කතා කරලා තියෙනවා. ගොනු කළමනාකරණය, ෆයිල් මැනේජ්මන්ට්. නැත්තම් අන්තිමට තියෙනවා පාඩමේ ගොනු සහ ෆෝල්ඩර් ගැන. මේ තියෙන ගොනු පද්ධතිය හඳුන්වා දීම කියලා. හරි. ඒ ගොනු පිළිබඳව දාලා තියෙන මෙහෙයුම් පද්ධතිය මගින් කරන කාර්යයක් නිසා තමයි මේ පාඩමේ. එහෙනම් උත්තරේ දෙන්නේ මොකද්ද? A හා C පමණි දෙක. ඊළඟට 14 වෙනි ප්‍රශ්න. දී ඇති රූපයේ පැතුරුම්පතක කොටසක් දක්වා ඇත. මින් A1 to A8 මින් A1 to A8 යන සූත්‍රය A9 කෝෂයේ ලියා ඇතනම් A9 කෝෂයේ ලියා ඇතනම් A9 කෝෂයේ දිස්වෙන අගය කුමක්ද? මොකද්ද පුතේ කියන්නේ මින් කියන සූත්‍රය? මින් කියන ශිතයෙන් අපි හඳුන්වන්නේ Excel වලදී මොකද්ද? මිනිමම් අගය. අවම අගය කියන එක. නේ? අන්න ඒක මතක් කරගන්න විතරයි තියෙන්නේ. A1 ඉඳන් මින් කියන ශිතයෙන් අදහස් කරන්නේ මිනිමම් වැලියු. එතකොට අවම අගය කියන එක. එහෙනම් A1 කියන කොටුවේ ඉඳන් A8 කියන කොටුවට වෙනකන් තියෙන අගයන් වල අවම අගය මොකද්ද කියන එකයි A9 වල දිස් වෙන්නේ. A9 කෝෂයේ මේ සූත්‍රය ලිව්වොත් A9 කෝෂයේ මොකද්ද දිස් වෙන අගය කියලා අහන. එහෙනම් මිනිමම් මේ තියෙන අගයන්ගෙන් අවම අගය තමයි දිස් වෙන්න ඕන. මොකද්ද අවම අගය වෙන්නේ? 15 නේද? 15 කියන්නේ එහෙනම් උත්තරේට දීලා තියෙන්නේ 4 වෙනි උත්තරේ. හරි.
හතරවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. ඒක ලේසි. ගොඩාක් ලේසි එක්සෙල් ප්‍රශ්න. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. පැතුරුම්පත් මෘදුකාංග සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති අතරින් නිවැරදි වන්නේ කුමක්ද? මොන මෘදුකාංගයේද? පළවෙනි පාර ඔළුවට ගියේ නැත්නම් ආයෙ කියවන්න. පැතුරුම්පත් මෘදුකාංගයේ සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති අතරින් නිවැරදි වන්නේ, වැරදි නෙමෙයි, නිවැරදි වන්නේ කුමක්ද? මොකද්ද කියලා අහනවා. හරි කියලා ගන්න පුළුවන් වාක්‍ය. 1. පේලියක හා තීරුවක ඡේදනය නිරපේක්ෂ ලිපිනයක් ලෙස හැඳින්වේ. පේලියක හා තීරයක ඡේදනය නිරපේක්ෂ ලිපිනයක් ලෙස හැඳින්වේ. පේලියක හා තීරුවක ඡේදනය. කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ ඔයාලට. මට නම් මතකයි. බලමු ඔයගලන්ට මතක ඇති. බලමුකෝ ඔයාලා උත්තරේ. පේලියක් හා තීරුවක් හම් වෙන තැන අපි මොකක් කියලාද හඳුන්වන්නේ? හඳුන්වන්නේ කිව්ව තැන තමයි මම බැලුවේ. කෝෂ ලිපිනය කියලා තියෙනවා. මෙතන බලමුකෝ. පේලියක් D කියන තීරුවෙන් සහ 3 කියන පේලියෙන් ආවහම එකට හමු වෙන ඡේදනය වෙන තැන D3 කියලා අපි කියනවා. එතන මේකට සක්‍රීය කෝෂය කියලා කියනවා. මේ වෙලාවේදී ඇයි දැන් තොරතුරු දත්ත ඇතුළත් කරන්න සූදානම් වෙලා තියෙන කොටුව නිසා සක්‍රීය කෝෂය කියලා කියනවා. එහෙනම් මේකට කියන පොදු නම මොකද්ද? කෝෂය නේද? අපි යම්කිසි තීරුවක් හා පේලියක් එකට එකතු වෙන තැන කෝෂයක් කියලා කියනවා. හරි? මෙතනදී සක්‍රීය කෝෂය කියලා වෙන්නේ එයාට දැන් දත්ත ඇතුළත් කිරීමට සූදානම් වෙලා එයා ඉන්නේ. නේද? බ්ලින්ක් එකක් අර එක වගේ සංකේතය මෙතන තියෙනවා. නැත්තම් මේ කොටුව මේ විදිහට දික් වෙනවා. එතකොට මේකට දැන් දත්ත ඇතුළත් කරන්න පුළුවන් කියන එකයි සක්‍රීය කෝෂය කියන්නේ. නැත්තම් පේලියක් සහ තීරුවක් එකට හමු වෙන තැන නැත්නම් ඡේදනය වෙන තැන අපි හඳුන්වන්නේ මොකද්ද? කෝෂය කියලා. එහෙනම් මේකේ කියලා තියෙන්නේ මොකද්ද? පේලියක් හා තීරුවක් ඡේදනය වන්නේ නිරපේක්ෂ ලිපිනයක්. එහෙනම් වැරදි. පේලියක් හා තීරුවක් ඡේදනය වෙන එකට අපි කියන්නේ කෝෂයක් කියලා. හරි? එහෙනම් මේක වැරදි. එතනින් ලියා ගන්න ඔයගලගේ පේපර් එකේ කෝෂය කියලා කියන්නේ. පේලිය හා තීරුව ඡේදනය වෙන ස්ථානය කෝෂය කියලා. ඊළඟට දෙවැනි එක තීරු නාමය හා පේලි අංකය සංයෝජනයෙන් කෝෂ ලිපිනය නිරූපණය කෙරේ. එතකොට ඔන්න කෝෂ ලිපිනය ගැන තිබුණා. තීරු නාමය හා මේ තියෙන්නේ පළමුව තීරුවේ අක්ෂරයත් දෙවනුව පේලියේ අංකයත් යොදා කෝෂය නම් කෙරේ. එය කෝෂ ලිපිනය ලෙස හැඳින්වේ. පළමුව තීරුවේ අක්ෂරයත් දෙවනුව පේලියේ අංකයත්. කියලා තියෙන්නේ මොකද්ද? තීරුවත් පේලි අංකයත් සංයෝජනයෙන් කෝෂ ලිපිනය නිරූපණය කරේ. හරි නේද? ඒක හරියට කියලා තියෙන්න ඕනේ පුතේ. පේලි අංකය
D3 කියලා කියවෙන්නේ නෑ නේද? මුලින්ම පේන අංකය කියලා තීරුව කිව්වනම් 3D කියලා තමයි කියවෙන්නේ. නේ? එහෙනම් ඒක වැරදි. මුලින්ම කියන්න ඕනේ මොකද්ද? තීරුව හා පේලිය කියන්නේ. එතකොට පේපර් එකෙත් ඒ විදිහට තමයි කියලා තියෙන්නේ. තීරු නාමය හා පේලිය අංකය සංයෝජනයෙන් කෝෂ ලිපිණී නිරූපණය වේ කියලා කියනවා. එහෙනම් අපිට පුළුවන් ඒක හරි වාක්‍යයක්, නිවැරදි වාක්‍යයක් කියලා ගන්න. ඉතුරු වාක්‍යයක් බලමු. මොකද මේකට වඩා සත්‍ය වෙන එකක් තියෙන්න පුළුවන්. 3. පැතුරුම් පත්වලදී කෝෂයක් තුල අඩංගු බෑවම් එකිල්ල ගත කිරීම පමණක් කළ හැකිය. පැතුරුම් පත්වලදී කෝෂයක් තුල අන්න අර කියන කොටුවක් තුල පුංචි කොටුවක් තුල අඩංගු කරලා තියෙන දේවල් වම එකෙල්ල කෙරෙන්න වමට බර කරන්න left align කරන්න විතරයිලු පුළුවන් නෑ center කරන්න පුළුවන් right align කරන්න පුළුවන් top align කරන්න පුළුවන් හරි ඒ විදිහට alignments වර්ග ගොඩක් තියෙනවා ඒ නිසා ඒ වාක්‍ය වැරදි ඊළඟට 4 වෙනි උත්තරේ කෝෂයක අන්තර්ගතය වෙනත් කෝෂයකට යොමු කළ නොහැක. කෝෂයක අන්තර්ගතය වෙනත් කෝෂයකට යොමු කළ නොහැක. අපිට බැයිද එක කෝෂයක තියෙන ඒවා කොපි කරලා තවත් කෝෂයකට ගිහිල්ලා කොටුවකට ගිහිල්ලා පේස්ට් කරන්න බැරිද? පුළුවන් නේද? එහෙනම් මේක වැරදි. කෝෂයක අන්තර්ගතය වෙනත් කෝෂයකට යොමු කළ නොහැක කියලා කියනවා. නොහැක කියන එක වැරදි. එහෙනම් මොකද උත්තරේ වෙන්නේ? 2 තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නය මගේ පැහැදිලි නැතුණට ඔයගලන් ගාව අතේ පේපර් එක තියෙනවානේ. ඒකත් එක්ක බලන්න. වදන් සකසන මෘදුකාංගයක් භාවිත කිරීමෙන් TEXT1 කියන එක. හරි? ඒක නෙමෙයි. වදන් සකසන මෘදුකාංගයක් භාවිත කිරීමෙන් text1.rtf නැමැති ගොනුව සකසා තිබේ. ඔන්න මොකද්ද? ෆයිල් එකක් හදලාලු මෙන්න මේ නමින්. මෙම ගොනුව සංස්කරණය කිරීමෙන් පසු backup1.txt ලෙස සුරකීමට පරිශීලකයාට අවශ්‍ය වී ඇත. මෙම කාර්ය සඳහා පහත දැක්වෙන වදන් සකසන විධාන වලින් භාවිත කළ හැක්කේ කුමක්ද? එහෙනම් word ගැනයි මේ අහන ප්‍රශ්නය අහන්නේ. word වලින් හැදුවලු text1.rtf කියලා ගොනුව ෆයිල් එකක් හැදුවලු. හරි ගොනුව කියන පුතේ ෆයිල් කියන එක. මෙම ගොනුව සංස්කරණය කිරීමෙන් පසු මේ ගොනුව එඩිට් කරලා මකලා තව ඒවා ඇඩ් කරලා වෙන්න පුළුවන්. ඊට පස්සේ සේව් කරාලු backup1.txt කියලා. හරි අලුත් නමකින් සේව් කරලා තියෙනවා. මේ සේව් කරන්න පරිශීලකයාට අවශ්‍ය වෙලා තියෙනවලු. මේ කාර්ය සඳහා පහත දක්වා ඇති වදන් සකසන විධාන වලින් භාවිත කළ හැක්කේ කුමක්ද? මොනවද භාවිත කරන්න පුළුවන්? අපි සාමාන්‍යයෙන් සේව් කරද්දි කොහොමද කරන්නේ? ෆයිල් සේව් කියලා නේද? ෆයිල් ගිහිල්ලා සේව් කරනවා. අපේ වදන් සැකසීමේ හරි පැතුරුම් පත් මෘදුකාංගයේ හරි අපි කරපු වැඩේ සුරක්ෂිත කරලා තියාගන්න නම් මොකද කරන්නේ?
ෆයිල් සේව් යනවානේ. ෆයිල් ගිහිල්ලා සේව් ක්ලික් කරනවා. හැබැයි මෙතන එහෙම සේව් කළා විතරක් හරියනවද? ඒ උත්තරේ ගත්තරම් වැරදි. පළවෙනි උත්තරේ. ඇයි මෙතනදී එකපාරක් සේව් කරලා තියෙන්නේ? එකපාරක් සේව් කරලා තියෙනවා. එහෙනම් ආයෙමත් පාරක් සේව් කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? ෆයිල් save as යන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්නේ 2. ඊළඟට 16. වදන් සකසන මෘදුකාංගවල භාවිතා වන වගු සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතරින් නිවැරදි වන්නේ කුමක්ද? ඒකට වගු කියන කොටස ටේබල්ස් කියන කොටස කළා තියෙනවා. වර්ඩ් වලදී අන්තිම හරියේ එතකොට කරන්න ඕන අවශ්‍යම ටික හොඳට කරලා තියෙනවා. ඒ නිසා බලන්න මේ වාක්‍ය වලින් නිවැරදි වාක්‍ය වෙන්නේ මොකද්ද කියලා. කෝෂ පළවෙනි එක කෝෂ දෙකක් හෝ වැඩි ගණනක් සංයුක්ත කළ හැකිය. කෝෂ දෙකක් හෝ වැඩි ගණනක් සංයුක්ත කළ හැකිය. මර්ජ් කරන්න පුළුවන්ලු. ඒකම හරිනේ.